දැන් මේ ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් ක්ලෝන් වෙන්න වෙලාවයි. අපි බලමු මේ අතර තව කවුද හදලා නැත්තේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේක ක්ලෝන් වෙන අතරේ. අපි මෙහෙම ස්ක්‍රීන් එක මෙහෙමම ෂෙයා කරන් ඉමු. ඒ අතර මට කියන්න පුළුවන්ද මේ තීක්ෂණ හරි, චතු 1998 හරි, උපේක හරි, ඉසු 99 හරි, තත්සර හරි, චතු 98 හරි, ටාන්‍ය හරි, නදුන් ජයසේකර හරි, ස්ටුඩන්ට්ස් ලගෙන් මම මේ කියන්නේ, චාමිනි හරි, තිලංක හරි, කේශව හරි, චතුරි ජේ හරි. ස්ටුඩන්ට්ස් ලගෙන් එතකොට අනිත් එතකොට දැන් මෙතන හරි ස්ටුඩන්ට්ස්ලා 1 2 3 4 5 6 7 8 9 10 11 12යි 12යි එතකොට කවුද නැත්තේ කියලා හොයාගන්නේ කොහොමද? කස්තිරි ආරච්චි ආකේශව කියලා තියෙනවා හරි. ලක්ෂිත තමයි දැන් කරන්නේ නේ. තත්සර හරි. ටාන්‍ය හරි. මදුෂාන් තිලංක මදුෂාන් කරලා තිබුණද? තිලංක නෑ. තිලංක ඉන්නවද අද? ඔව් ડોක්ටර් මම කරලා දෙන්නේ. තිලංක පුෂ් කරාද? ඔව් ડોක්ටර් දැන් නමක් කිව්වා ડોක්ටර්. sorry පොඩ්ඩක් ඉන්න තිලංක. හරි sorry මට වැරදුනේ. කුමාරසිංහ අනුෂ්කගේ බලමු තියනවද කියලා. මම හිතන්නේ මේ අනුෂ්කගේ නෑ. අනුෂ්ක ඉන්නවද අද? අනුෂ්කද අනුෂ්කාද දන්නේ කුමාරසිංහ BPAM කුමාරසිංහ අනුෂ්ක නෑනේ. එතකොට චිරාන් ජීවන්ත ඉන්නවද? ડોක්ටර් චිරාන් ජීවන්තයි ලහිරු ප්‍රමෝදයි යසිද බිම්සර කෙනෙක් කෙනයි පසිදු මధుර කියන ඒ හතර දෙනා අස්සුණා. ඒ හතර දෙනා අස්සුණාද? ඔව් ડોක්ටර් මම මැසේජ් එක දැම්මෙන්දා ගෲප් එකේ කට්ටිය රිමූව් කරලා. හරි. එතකොට අපි ඒගොල්ලෝ මේ ලිස්ට් එකෙන් අයින් කරලා දාන්නන්නේ. මට අනේ නම් ටික කියන්නකෝ මේ අයින් කරන්න. චිරාන් ජීවන්ත. හරි ඒ රෝ එක අපි අයින් කරමු. මේකේ ඩුප්ලිකේට් එකක් ඔකටත් ගහගෙන ඉඳිමු. හරි චිරාන් ජීවන්ත අපි අයින් කරමු. යා HNDIT නේ. හරි. ලහිරු ප්‍රමෝද්. ලහිරු ප්‍රමෝද් ඩි සිල්වා නේ. හරි ඊළඟට යසිදු බිම්සර. යසිදු බිම්සර කියන්නේ IIT ස්ටුඩන්ට් කෙනෙක්නේ. නෑ IIT නෙවෙයි. එහෙනම් ඒ සචින්ත බිම්සරනේ. යසිදු බිම්සර කියලා කෙනෙක් ඉන්නවා. HNDIT. හරි තුන් දෙනයිනේ. පසිදු මధుරාංග කියලා කෙනෙක්. පසිදු මధుරාංග මට හොයාගන්න බෑනේ. සුරුතර කාර්යවසම් එයා මුලින්ම අයින් කරපු එක්කෙනෙක් දන්නේ. පසිදු මధుරාංග
මං අර ගිට් එක කියන නෑ ඩොක්ටර් යාලා. අජිත් එකේ නෑනේ. නෑ ඔව්. මේ මං මේ අර ස්ක්‍රීන් එකේ මේ අර අපි මේකේ දැම්මනේ මේ ස්ටුඩන්ට්ස් ලගේ ලිස්ට් එකක් ඒකෙන් අයින් කරලා මං හිතන්නේ හරි. ඇත්තටම අපි හැම පාරම කරපු එකේ 20ක් විතර ගත්තට අන්තිමට 5 දෙනෙක් විතර තමයි මේ ඉතුරුනේ. මේ ඒ 5 දෙනෙට නම් හොඳටම මේ ජොබ් සෙට් වුණා. අපි අද ඇලොකේෂන් උත් වෙන් කරා ලබන පාර මේ ගන්න ස්ටුඩන්ට්ස්ලා ගන්න පේමන්ට් කරලා මේ ගන්න. ඩොක්ටර් මේ තියෙන්නේ පස්සේ මధుරංග කියලා 22. හරි. පස්සේ මధుරංග හරි sorry හරි. හරි හොඳයි. thank you ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද තත්ත්වය කියලා අර ඒක ක්ලෝන් වෙලා ඩොක්ටර්. හරි ක්ලෝන් වෙලා. දැන් හරි දැන් අපිට කරන් තියෙන්නේ ඕක අපි NetBeans වලින් ඕපන් කරත් හරි නැත්නම් නිකම්ම එතන නෝට්පෑඩ් එකකින් කරන්නත් පුළුවන්. අපි ලේසියට නෝට්පෑඩ් එකකින් කරමු NetBeans වලින් කරන්න වෙලාව යන හින්දා. දැන් ওই රිපොසිටරි එක තියෙන තැන ඕපන් කරගෙන අපි ඉන්නේ. අපි ඉස්සෙල්ලම බ්‍රාන්ච් එකක් හදන්න ඕන. දැන් බ්‍රාන්ච් කියන එකට ගිහිල්ලා create කියලා දෙනවා. බ්‍රාන්ච් එකේ නම ඔයා දාන්න ඔයාගේ නම දාන්නකො ලහිරුස් ලක්ෂිතස් බ්‍රාන්ච් හරි මොකක් හරි එහෙම දැම්මොත් සමහර වෙලාවට වැඩ කරන එකක් නැහැ. ලක්ෂිත කමන්නේ අන්න හරි බ්‍රාන්ච් හරි එහෙම දාමු බ්‍රාන්ච්. හරි ඊට පස්සේ අපි දැන් ඉස්සරහට වැඩ කරනකොට එහෙම නෙවෙයි අපි කරන්නේ මොකද්ද කියන එක තමයි දාන්නේ. දැන් එහෙම දාලා ඒකේ බලන්න starting from මොකෙන්ද පටන් ගන්නෙ. එතකොට ඒකේ ලියලා තියෙන local branch එක master එකෙන් තමයි මේක පටන් ගන්න. ඒ කියන්නේ master එකම තමයි කොපියක් ගන්නෙ. ඊට පස්සේ යට තියෙනවා fetch tracking branch ඊළඟට check out after creation. ඒ කියන්නේ මේක branch එක හදලා ඒකට යනවා. ඊට පස්සේ දැන් අපි ඉන්නේ master එකේ නෙමෙයි ඕක දුන්නායින් පස්සේ මේ අලුත් branch එකේ. එතකොට create කියලා දෙන්න. එතන වෙනසක් කරන්නේ නැහැ නේ. නෑ එතන වෙනසක් කරන්නේ නැහැ. මොකද අපි master එකෙන්ම තමයි මේක අලුත් එක හදාගන්නේ. master එක වෙනස් කරනවා දැන්. හරි අපේ ලක්ෂිත branch කියලා එනවා. දැන් create කියලා දෙන්න. අර බලන්න උඩ current branch කියලා ලක්ෂිත branch කියලා වෙනස් වුණා. හරි දැන් අපි ඔතන notepad එකකින් එකක් හදමු ලක්ෂිත කියලා notepad එකකින් ෆයිල් එකක් හදමු. ඔව් එතකොට ඩොක්ටර් දැන් හදන notepad ෆයිල් එක විතරද මගේ branch එකට යන්නේ නැත්නම් මේ ඔක්කොම ටික තාම එතනට යනවද? ওই ටික කොහොමද දැන්ට branch එකේ තියෙනවනේ. එතකොට අලුතෙන් add වෙන්නේ ඔයා හදන ලක්ෂිත කියන text file එක විතරයි. අනිත් ටික කොහොමද තියෙනවනේ branch එකේ. ඔයාගේ branch එකට ඔක්කොම එනවා. ඒක master එක තමයි මේ copy කරගත්තේ. master එක තිබුණා master එකට in addition තමයි ඔයා දැන් ඔතෙන් දැන් කරන්නේ. මං කියපු එක තේරුණාද දන්නේ. දැන් අපි මෙහෙම අපි master branch එකේම කොපියක් ගත්තේ. අරගෙන ඒකට ඇඩිෂන් එකක් කරා. හරි. දැන් ලක්ෂිත branch test කියන එක ඇතුළට ගිහිල්ලා ලක්ෂිතස් මොඩියුල් හරි මොකක් හරි දාන්න. හරි. හරියට හරි. දැන් ඊට පස්සේ අපි ගිහිල්ලා ස්කෑන් කරලා බලමු. ඔන්න ලක්ෂිත කියලා එකක් අලුතෙන් ඇවිල්ලා. ස්ටේජ් කරන්නද කියලා අහුවා. අලුත් එකක් තියෙනවා ස්ටේජ් කරන්නද කිව්වා. හරි sign off කරන්න දැන්. ඒ කියන්නේ ওই sign off කරනවා කියන්නේ commit මේ අර add කරලා ඊට පස්සේ ලියන message එක හදනවා. ඕක sign off කරනවා කියන්නේ නිකන් අපි ලියන message එක දාන එක. ඊට පස්සේ commit කරා. දැන් push කරා. push කරනකට අහනවා මොකේදද push කරන්නේ. එතකොට ඔයා කියනවා source එක ලක්ෂිත branch එක. අපි master එක push කරට වැඩ නැහැ. අපි මොකද master එකේ මොකුත් කරේ නැහැ. ලක්ෂිත branch එකේ කරේ. ඊට පස්සේ push කියලා දෙන්න. push කරන්නේ කොහෙටද origin එකට. ඒ කියන්නේ අපි අර ගත්තු repository එකට. හරි updating කියලා එනවා. දැන් ඔයා GitHub එක open කරන්න. right මෙතන තියෙනවා ලක්ෂිත branch. එතකොට recent කියලා compare and pull request කියලා දාන්න. හරි
create pull request යට තියෙනවා. හරි. දැන් pull request එකට ඔයා එතකොට branch test කියලාද දැම්මේ කොහොමද? ඔව්. හරි branch test හරි. දැන් ඊට පස්සේ මම මෙහෙන් approve කරනවා. branch test කියන එකට ගියා. ඒක මං merge කරා. ඊළඟට තව branch එකක් තියෙනවා. මං ඊට පස්සේ මේ ඔයාගේ මෙහි තියෙන branch එක මකලා දානවා. ලක්ෂිත branch කියලා එකක් නැහැ. ඊට පස්සේ මම තව pull request එකක් තියෙනවා සචිතගෙන්. ඒ සචිත branch කියන එකට ගියා. ඒක merge කරා. ඊට පස්සේ සචිත කියන මේ branch එක අපිට තවත් master එකට ඕනේ නැහැ. master එකෙන් අයින් කරා. ඔයාගේ local එකේ තියෙයි. දැන් බලන්න ඊට පස්සේ ඔයා බලන්න ඔගේ pull request නැහැ. දෙකම මේ වෙලා දැන් ඔයා contributors යටතේ ඔයාත් ඉන්න ඕනේ. insight වලට ගිහිල්ලා contributors කියන එක බලන්නකො contributors උඩ. But in options, sorry, insight වල contributors. ඔතන පිළිවෙලට එන්නේ තමන් කොච්චර මේකට කමිට් කරාද කියන එක අනුව හරි. ලක්ෂිත සංකල්ප ඉන්නවා. හරි. දැන් එතකොට අපි හැමෝම මෙහෙම කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඒක හරි. අපි ඊළඟට යමු අපේ ප්‍රොජෙක්ට් එකේ එදා හදපු ප්‍රොජෙක්ට් එකේ තත්ත්වය කොහොමද කියලා බලන්න. හරි. මම ආපහු ස්ක්‍රීන් එක ගන්නම්. එදා හදපු ප්‍රොජෙක්ට් එක එක්කෙනෙකුට හරි හදාගන්න පුළුවන් වුණාද? NetBeans open කරපු නැති අය NetBeans open කරන්නකෝ. කවුරුවත් ඉන්නවද එදා හදපු එක හදන්න පුළුවන් වෙච්ච? එක්කෙනෙක් හරි ඉන්නවනම් අත උස්සන්නකෝ බලන්න නිකන් භාගයක් හරි. එදා හදලා තිබුණේ අපි බලනකොටම මේ හදලා තිබුණේ එක්කෙනෙක්. පොඩ්ඩක් මගේ සමිඳුගේ අපි දෙන්නගේ හදලා ඉවරයිනේ රන් කරද්දී අර version එකේ කවුලක් ආවේ. ඔව් දැන් ඊට පස්සේ රන් වෙනවද? ඒත් රන් වුනේ නෑ ડોක්ටර්. ඒ ප්‍රොජෙක්ට් එක දැන් පෙන්වන්න පුළුවන්ද? පුළුවන් ડોක්ටර්. හරි අපි බලමුකෝ පොඩ්ඩක්. හරි. අපි ඕකේ බලමු මේ right click කරලා properties ගිහිල්ලා ඔතන version එක source හරි JDK 13 තියෙන එක JDK 11 කියලා දාන්න. එදා ડોක්ටර් 11 දැම්මා. ඒක ඕකටම තමයි ආයෙ තියෙන්නේ. ඕකේ කියලා save කියලා දෙන්නකෝ බලන්න. එදා නම් ડોක්ටර් පැය 4ක් විතර ගියා කියලා. එහෙනම් එපා පොඩ්ඩක් ඉනෝ කැන්සල් කරන්නකෝ. අපි යමු මේ team ගිහිල්ලා sorry tools උඩ menu එකේ tools ගිහිල්ලා ඒකේ ගන්නකො Java platforms කියලා එකක් තියෙනවා අන්න හරි. Java platform වල අපි මේ 11 එකට ගිහිල්ලා default කරන්න පුළුවන්ද කියලා බලමු. default කරන්න බෑනේ. හරි. මේක delete කරමුද? delete කරන්න දෙන්නේ නැහැනේ default එක. අපි අලුතෙන් project එකක් හදන එක ලේසි ඊට වඩා. මේ ඔයා පටන් ගන්නකො අලුතෙන් project එකක් new project ඒකෙත් අපි එනවද බලමු by default Java web application හරි. next ගියා model example 2 කියලා දාමුකෝ. හරි ඔන්න ඔතන පොඩ්ඩක් ඉන්න Java e web නේ.
Java E version පල්ලෙහාට යන්නකෝ බලන්න 11 නෑ හරි හරි next කියලා යන්නකෝ බලන්න අපිට Java server faces ගන්න ස්ටක් කරා අපිට මේ කරන් තියෙන හොඳම වැඩේ තමයි මේ Java 13 එක අයින් කරලා ඉතුරු එකෙන් මේ run කරන අපෝ finish කියලා දෙන ඒ Java 13 තේරෙයි මොකද ඒකනේ default එක තියෙන්නේ ඒකෙත් බලන්න project එකේ මේ එන එක හරි හරි එහෙනම් අපි මේවන් ප්‍රොජෙක්ට් එකක් හදලා බලමුද ඒකටත් ඩිෆෝල්ට් එක දෙන්න කියලා නැත්නම් netbeans අර තියෙන ලොකේෂන් එක බලලා JDK 13 මකලා බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා හරි next යන්න මොකක් හරි දාමු ඒකෙත් Java E web හරි web 8 නෑ මෙහෙම කරමු අපි මේ ලොකේෂන් එක බලා ගන්නකො Java 13 වල Java 13 වල ලොකේෂන් එක අරකින් බලා ගන්න පුළුවන් මේ netbeans වල අර මේ හරි අපි දැන් netbeans වහලා ওই ෆෝල්ඩර් එක මකලා දාමු delete කරන්න කියලාද කියන්නේ ඔව් delete කරා දැන් netbeans run වෙන්නේ නැතුව error එකක් දෙයි එතකොට එයා Java home variable එකත් එක්ක දෙන්න පුළුවන් දැන් netbeans පටන් ගන්නවා දැන් ડોක්ටර් අර මේ system variable එකෙන් අයින් කරන්න ඕනේ නේද ඔව් ආයෙත් අයින් කරමු environmental variable එක අයින් කරලා දාන්න බෑ ඒක හරි 13 අර තියෙනවා 6 වෙනි එකට විතර default version එක 13 හරි do you want to use a default version yes කියලා දීලා බලන්න cannot find 1.82 higher okay කියලා දෙන්න බලන්න හරි අර ෆෝල්ඩර් එක මේ රීනේම් කරමුද මේ අර Java වල ඉස්සෙල්ලා තිබිච්ච එකේ නම මතක නැහැ නේ රීසයිකල් බින් එකේ හොයාගන්න පුළුවන් මේ ඕක රීනේම් කරා නම් හරි ඉස්සෙල්ලා තිබිච්ච එකේ නමට හරි නම කොපි කරගත්තා නම් jdk/ ඒක වෙනකොට මේක දෙන්න කියලා කියන්නේ ඔව් එතන රීනේම් කරන්න අරක මෙතන තියෙන Java fx එක ડોක්ටර් හරි අනිත් පාර්ට් එක කොහෙද තිබුණේ මේ අනිත් මෙතන තියෙන OpenJDK අන්න හරි එහෙමනම් OpenJDK එක කොපි කරලා දාන්න ඕන අර නමින් ඔතනටම ওই ෆෝල්ඩර් එකටම ඒ OpenJDK කොපි කරලා ඒ ෆෝල්ඩර් එක කොපි කරන්නකො OpenJDK කියන එක එතනට දාන්න දාලා රීනේම් කරන්න ඕන අර නමට path variable එකත් ආපහු ඇඩ් කරන්න වෙයි
රීනේම් නොකර ડોක්ටර් මේකේ variable එක ඇඩ් කරමුද? එහෙම වෙන එකක් නැහැ. බලමු අපි ඇඩ් කරලා. හරි. එහෙමනම් හැබැයි පළවෙනි එකක් තියෙනවනේ. ඒ පාත් එකක් තියෙනවනේ ගන්න ඕනේ නේ. බලමු රීනේම් කරන්න වෙයි. අපි මුලින්ම ගන්නකොට ඒක ගත්තනම් හරි. නෑ. රීනේම් කරලා ડોක්ටර් ආයේ පාත් හදන්න වෙනවනේ. ඔව් පාත් එකට දාන්න වෙනවා. බින් එකේ පාත් එක ගන්න නේ. හරි. අපිට මුලින්ම environmental එක set කරගන්නකොට JDK 11 download කරලා ඊට පස්සේ NetBeans install කරා නම් හරි. අර 13 දැම්මහම තමයි ප්‍රශ්නේ compatibility issues එන්නේ. මොකද මේ පාර සර්වර් එක තාම support කරන්නේ නැහැ 13ට. ඒක 11 දුවන්නේ. එතකොට ડોක්ටර් දැන් මම 13න් හෝ 16න් කරපු ප්‍රොජෙක්ට් එක නම් ඒවා 11න් ඕපන් වෙන්නේ නැහැ නේද? 11න් open වෙන්නේ නැහැ. ඕපන් වෙනවා සමහර ඒවා අර ලයිබ්‍රරීස් වල ප්‍රශ්න තියෙන ඒවා තමයි රන් වෙන්න කම්පයිල් වෙන්න දෙන්නේ නැත්තේ. පොඩි ප්‍රොජෙක්ට් එකම හැදුවොත් සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. දැන් බලමු රන් කරලා ex1 එකනේ හරි එක. Resolve problems කියලා demo this project invalid Java platform resolve කියලා දෙන්න. හරි. එයා හදන්න දෙන්නේ අපි කමන්නේ අපි අලුතෙන් එකක් හදමු. දැන් අලුත් එක මේ එයා හරියට ගන්නවා. දැන් අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හැදුවොත් හරි අර පරණ ප්‍රොජෙක්ට් එකකින් හින්දා තමයි ප්‍රශ්නේ එන්නේ. හරි අනිත් ප්‍රොජෙක්ට් එක මකල් දාමු ඕන. අතරින් අපිට ලේසි කොපි කර ගන්න ඕන නම් ආපහු ලියන්නේ නැතුව. ඕනේ ડોක්ටර්. මේ තනම කොපි කරන්නද? ඔව් එතරම් කොපි කරගෙන අරක ඉන්ඩෙක්ස් එක මකන්න නෙවෙයි. ex2 නෙවෙයි නේද? ඒක මකල් දාමුනේ. ex2 එක අර පටන් ගන්න නවත්තපු එකනේ. ex2 new කියලා නෙවා දැම්ම. delete කරලම දාන්න. ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් වැඩි හොඳයි source packages copy කරන එක. අපි මේ Java file ටික copy කරගමු ඉස්සෙල්ලා package එකක් හදලා. අරකේ package එකක් හදලිමු beans කියලා. source packages වල new folder කියලා. Java package උනත් කමන්නේ beans. හරි. ඊළඟ එක controllers
capital නෙමෙයි simple එක. හරි. දැන් ඔයා දාපු patient එක copy කරලා අතන paste කරන්න refactor කරනවා. ආය refactor කියනවායි කියන්නේ එයා යනකොට ඔක්කොම හදාගන්න link ඒව හදාගන්න හරියට. refactor copy. එතකොට ඒක අපිට worry වෙන්න දෙයක් නැහැ. එයා package මාරු වෙලා නම් package මාරු කරලා එහෙම හදාගන්නවා. patient මැනේ patient තමයි. හරි ඊළඟට patient control refactor තමයි එන්නේ refactor paste refactor copy copy කියලා දෙන්නකො copy control V ගහන්න කොතනද කියලා හරි refactor කියන්නේ එයා අපි වෙන එකකින් නම් වෙන එකකට යනකොට packages වෙනස් වෙන්න පුළුවන් ඒක ඔක්කොම එයා හදා ගන්නවා දැන් නිකම්ම web pages ටික ගෙනත් දාන්න තියෙන index එකත් මකන්න වෙනවා අරක index එකනේ ගන්න මේකට එතනට හරි දැන් project එක run කරන්න අර browser එකත් වෙනස් කරමු නැත්නම් default browser එක ඒක ප්‍රශ්නයක් නැහැ හරි අපි කරලා බලමු හරි අපි ඒ ටික හදලා නෑ මං හිතන්නේ අපි යමු page එකට add new patient කියන එකට යමු අපි බලන්න patient කියන එකට අපි තාම navigation විතරයි නේද හැදුවේ controllers වල බලන්න මේ අපි patient control එක බලන්න ඒකේ හදලා තියෙන්නේ navigate වෙන්න විතරයි හරි ඒ ටික navigate වෙනවා හරියට හරි දැන් මේ navigation වල ප්‍රශ්නයක් තියෙද කාට හරි navigate වෙන එක navigate වෙන එක අපව කියන්න ඕනද ලක්ෂිත එහෙනම් හරි හරි එහෙනම් අපි මේ දැන් අපි ඊළඟට බලමු දැන් ඉස්සෙල්ලම කරන්න ඕන patient add කරන්න method එකක් හදා ගන්න ඕන හරි නේද patient කෙනෙක් add කරන්න එතකොට patient කෙනෙක් add කරන්න යන්න ඕන ඉස්සෙල්ලා වෙනම
add patient කියන ওই එකට. එතකොට අපි add patient කරනකොට නෑ අපි ඒකට line 27 එකක් හදලා තියෙනවා. add patient කරන්න යනකොට patient කියන එකට විතරක් ගිහිල්ලා විතරක් මදි. මොකද selected patient තමයි අපි මේ page එකේ පෙන්වන්න හදන්නේ. එතකොට මේ selected patient අලුත් එක්කෙනෙක් වෙන්න ඕනේ. අපි අලුතෙන් add කරන්න යනකොට අලුත් එක්කෙනෙක් වෙන්න ඕන. එහෙනම් return කරන්න ඉස්සෙල්ලා patient page එකට යන්න කියලා අපි හදන්න ඕන අපේ selected patient අලුත් patient කෙනෙක් කියලා. එහෙනම් add patient කියන එක ඇතුළතදී return කරන්න ඉස්සෙල්ලා අපි හදනවා selected patient සමානයි new patient. add patient යටතේ ලියන්නේ. ඒක ඇතුළේමනේ. ඒක ඇතුළේම. එතකොට add patient click කරාම ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? අපේ තියෙන selected patient control space වලින් ගන්න පුළුවන්. සමානයි new patient. ඒ කියන්නේ අපි add කරන්න යනවා නම් මොකද්ද කරන්නේ? අලුතෙන් patient කෙනෙක් හදාගෙන තමයි එතනට යන්නේ. ඒ class එකෙන් දෙන්නේ. ඔව්. ડોක්ටර් මේ දෙඩක් විතරනේ දානවනේ. ඔව් new patient හරි. ඔහොම තමයි අපි අලුතෙන් object හදන්නේ. කියන්නේ අපි ලියනවා ඉස්සෙල්ලම ලියනවා අපේ variable එකේ නම new කිව්වහම අලුත් object එකක් හැදෙනවා. ඒක initialize කරනවා constructor එකේ. patient කියලා within brackets දාන්නේ මේ constructor එක. ඒක දන්න ඕනේ අලුතෙන් object හදන විදිය Java වලනේ new patient කියලා. එතකොට අපි ඔන්න patient කෙනෙක් හදලා patient කියන එකට යනවා. එතකොට ඒක හරි. එතකොට list patient වලදී අපි දන්නවා patient ල ටික ඔක්කොම list කරන එක තමයි කරන්නේ. දැන් අපි බලන්න අපි getters and setters හදලා නැහැනේ. අපි getters and setters ඊළඟට හදමු. පල්ලේ හැදුවා නම් ලේසි. constructor එක පල්ලෙහිද? ඔව් constructor එකට පල්ලෙහින් හදමු. මේ ඔක්කොටම ડોක්ටර්? ඔව් දෙකම. hello නංගි. එවුද? thank you so much. හරි ජෙනරේට් කරන්න. encapsulate කරලා නේද? ඔව්. හරි. හරි. ඊළඟට උඩට යන්න. උඩට ගිහිල්ලා දැන් අපි බලමු අලුතෙන් patient කෙනෙක් add කරලා හරි යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් එතනට ගියායින් පස්සේ patient save කරන්න ඕනේ. patient save කරන එකට අපි method එකක් ලියලා නැහැ. එතකොට ඒ save කරන්නත් method එකක් ලියමු. save කරයින් පස්සේ අපි මොකද්ද වෙන්න ඕන කියලා හිතමු. අපි හිතමු save කරයින් පස්සේ patient ලා list එකට ආපහු යන්න ඕන. ඒ කියන්නේ එක patient කෙනෙක් save කරාම patient ලා list එක ආපහු පෙන්නනවා. එහෙම එන්න හදමු. අපි navigation ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. දැන් එතකොට එහෙනම් අපි method එකක් හදමු public string save patient. save patient true කියලා ඕනේ නෑ. ඒක යන එකක් නෙවෙයි. අපි ඒකෙදි කරන්නේ patient save කරන එක. අපිට ඕන නම් එතන තියන්න පුළුවන් එතනම ඒ page එකේම නැත්නම් අලුත් මේ අර list කරන තැනට යන්න පුළුවන්. හරි. මෙතෙන්දි වෙන්න ඕන මොකක්ද? ඔයාලා කියන්නකෝ බලන්න. දැන් අපි අලුතෙන් patient කෙනෙක් හැදුවා. selected patient කියලා හැදුවා. හදලා අපි මොකද්ද කරේ? හදලා දැන් ඒක save කරන්න යන්නේ. එතකොට අපි save කරනවා කියලා මෙතෙන්දි මොකද්ද වෙන්නේ? අපි database එකක් නැහැනේ. list එකට දාගන්න ඕනේ. අන්න හරි. list එකට දාන්න ඕනේ. එතකොට අපේ list එක මොකද්ද? patient list. හරි. patient list. dot add. එහෙම තමයි list එකට දාන්නේ. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. හරි. හරි. ඒකට add කරන්නේ selected patient තමයි. හරි. enter කරලා හරි. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. අපි patient list එකක් අලුතෙන් හදලා තියෙනවද එකපාරක් හරි? මෙතන null pointer exception එකක් එනවා. මොකද selected patient කිව්වට අපි එහෙම list එකක් තාම හදලා නැහැ. එතකොට හදලා නැති list එකකට null එකකට තමයි අපි add කරන්න යන්නේ. එතකොට එහෙනම් අපි එහෙම බෑ. අපි හදන්න ඕන patient list එක ගමු අපි getter එක හරහා. එතකොට අපි ලියන්න ඕන patient list නෙවෙයි get patient list. අපි get patient list එක ඇතුළතදී අපි ඒක sort out කරගමු. එතකොට අපි patient list නෙවෙයි ලියන්නේ get එතන p අකුර capital කරනවා get එකේ තියෙන p නේ කියලා within මේ අර අපි call කරන්නේ method එකක් නේ. හරි. නෑ. හරි නෑ.
හරියට හරි. දැන් අපි ওই get patient list කියන එකට යන්න. ඒකේ control click කරා නම් හරි මුලට ඇවිල්ලා. get patient list උඩ control click කරා නම් හරි. හරි. යන්නේ නැද්ද? එහෙනම් අපි කෙලින්ම යමු මේ navigate කරලා යමු. ආවනේ. හරි. අපි දැන් මේකයි බලන්නේ. patient list එක කවුරු හරි ඉල්ලනවා. දැන් ඉල්ලනවා අනේ මට patient list එක දෙන්න. එතකොට මොකද කරන්නේ? තියෙන එක කෙලින්ම දෙන්නේ නැහැ. තියෙන්නේ patient list කියන එක. අපි බලනවා තියෙන එක nullද කියලා. ඒ කියන්නේ පළවෙනි පාර ඉල්ලනකොට විතරයි මේක null වෙන්නේ. එහෙනම් අපි බලනවා patient list එක null නම් patient list එක බලන්නේ නේ. ඔව් patient list එකේ අපි return කරන්නේ get එකේදී return කරන්නේ මේ property එකනේ. එතකොට ඒක null නම් dot null සමාන සම. ආ ඒ කියන්නේ null කියලා දාන්නේ නැත්නම් මේ null. ඒ කියන්නේ තාම අපි පටන් අරගෙන නැහැ. හරි. null නම් මොකද්ද කරන්නේ? එහෙම එකක් නැහැ තාම. එහෙනම් අපි මොකද්ද කරන්නේ? patient list එකක් හදනවා. අලුතෙන් පටන් ගන්නවා. අලුතෙන් පටන් ගන්නේ මෙහිමයි patient list equals ඔහොම තමයි අලුතෙන් list එකක් අපි පටන් ගන්න. ක්‍රම කීපයක්ම තියෙනවා. patient list equals new patient list. control space ගැහුවා නම් එනවා. හරි ආපහු හරි enter කරා. හරි patient list sorry p නෙමෙයි capital p නෙමෙයි. sorry මට වැරදුනා. new array list. අපි sorry patient list නෙමෙයි new array list. අලුතෙන් array list එකක් පටන් capital A sorry. අපි list එකක් පටන් ගන්න එහෙමයි array list enter කරන්න එක. ආපහු හරි. enter කරන්න. නෑ අර අගට ඉන්නේ මේ අන්නොතට diamond එකට පස්සේ brackets දෙකක් එනවා. නෑ ඒ brackets නෙමෙයි මේ නිකන් සාමාන්‍ය brackets. හරි. ඔන්න ඔහොමයි අපි list එකක් පටන් ගන්නෙ. හරි. එහාට semicolon එක දාන්න. දැන් අපි මොකද්ද කරේ කියලා මේක හරිම වැදගත් තේරුම් ගන්න එක. තේරුම් ගන්න අමාරුයි නමුත් තේරුම් ගන්න ඕන. අපි කරන්නේ patient list එක ඉල්ලනවා මේ get එක හරහා තමයි ඉල්ලන්නේ. ඉල්ලනකොට බලනවා මෙහිම list එකක් අපි පටන් අරගෙන තියේද? මෙච්චර කාලයකට පටන් අරගෙන තියේද? පටන් අරගෙන තියෙනෝනම් null වෙන්නේ නැහැ. එහෙනම් කෙලින්ම return කරනවා patient list. line number 52ට ඇවිල්ලා patient list එක return කරනවා. හැබැයි මේක පටන් අරගෙන නැත්නම් එතකොට line number 49 දී මොකද්ද මේක null true වෙනවා. අලුතෙන් list එකක් පටන් ගන්නවා. එතකොට ඇත්තටම මේ 50 වෙනි line එක execute වෙන්නේ පළවෙනි පාරට ඉල්ලනකොට හරි අපි ඕන කමින් patient list එක null කරොත් හරි විතරයි. අපි හිතමු මේ patient ලා ටික ඔක්කොම විසි කරනවා. එහෙනම් list එක null කරන එක ලේසි. එතකොට අපි එහෙම කරොත් ආපහු ඕන list එකක් පටන් ගන්නවා. මේ get එක තේරුණා. තේරුනේ නැත්නම් ආපහු කියන්න මං කියන්න. තේරුණානේ. දිලිනේ ඔයා කැමති නම් ඔයාගේ මේ contact email එක හරි contact number එකක් හරි දෙන්න මේගොල්ලන්ට මේ ওই JIT එකට එහෙම push කරගන්න මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මේ අහන්න කියලා කමක් නැහැනේ නේද? ඒවා මේ ඔයාලා කරන වැඩවලට දාන්න. හරි. ඊට පස්සේ අපි දැන් යමු මේ උඩට ගිහිල්ලා දැන් අර get patient list එකට add කරන්නේ. එතකොට දැන් මෙතන පළවෙනි පාර මොකද්ද වෙන්නේ? පළවෙනි පාර list එකකුත් හැදිලා ඒකට පළවෙනි patient add වෙනවා. නැත්නම් ඊට පස්සේ නම් තියෙන list එක patient ලත් එක්ක අරගෙන එක්කෙනෙක් ඉන්නවනම් එකක් දෙන්නෙක් ඉන්නවනම් දෙකක් අරගෙන ඒකේ අගට add කරනවා මේ අලුතෙන් හදපු patient. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? අපි යන්න ඕන patients කියන page එකට. එතකොට යන්නේ නෑ යන්නේ අර add save patient කියන එක click කරාම control එකේ ලියන්න return ඔතන return කරනවා. ඒ කියන්නේ මේ page එකට යන්න කියලා අපි කියන්නේ return patients කියන page එකට යන්න. නෑ අපි නෑ අපි return කරන්නේ string එකක් නේ. ඒ page එක අර page එකේ නම. හරි. දැන් මේ save method එකත් හදලා ඉවරයි. දැන් එතකොට අපිට පුළුවන් මේක ටෙස්ට් කරලා බලන්න. එතකොට අපි ඉස්සෙල්ලම යමු patient කියන page එකට.
ගිහිල්ලා අපි යෝගේ ෆෝම් එකක් පටන් අරගෙන තියෙන්නේ. ඔතන දැන් හෝම් බටන් එකට අමතරව තව බටන් එකක් එන්න ඕන සේව් කියලා. ඇයි patient කෙනෙක් සේව් කරන්නේ? හරි ඒකේ මෙතඩ් එක මොකද්ද? action එක ඔව් action එක sorry action එක. save patient save patient. හරි හරි දැන් අපි ලියන්න ඕන patient ගේ properties ටික. එතකොට ඒක columns දෙකකට ආවොත් ලේසියිනේ. පළවෙනි column එකේ තියෙනවා label එක, එහා column එකේ යාට ඉඩ දෙනවා මේ ඒක දාන්න තැන. එතකොට අපි columns දෙකකට බෙදි එන්න ඕන. ඇත්තටම මේක panel මේ මොකෙන්ද මේ bootstrap වලින් කරා නම් ලේසි. වෙලාව යනෝනේ. ඒකින්ද අපි h panel grid කියන එක භාවිතා කරමු. එතකොට එයා දෙක කඩ දානවා. panel control space ගැහුවනම් ගන්නවා. හරි. columns ඉඳ තියලා columns දෙකයි. ඔව්. columns දෙක දෙන්නේ මේ. සමානයි දෙක attribute එක. හරි. අරක වහන්න. හරි. පළවෙනි එක label එකක් ලියන්න. h columns කියලා එන්න ඕන අතර plural එක. h label doctor h output label. හරි output label එකේ value එක දාන්න ඕන attribute එකක් value එක පළවෙනි එක අපි name කියලා දාමු. හරි ඔන්න name කියලා එතන label එක පෙන්නනවා. ඊළඟ column එකේ දාන්න ඕන හරි ඒක හරි. ආවා output label එක ඇවිල්ලා ඊළඟට දාන්න ඕනේ අපි input text එක. ඒක කමන්නේ මේ දෙක අතර උඩ හදාගත්ත නම් හරි h input text. අපි එයා මේ enter කරන්න දෙනවා value එක user ට. එතකොට output label එක එහෙම නෙමෙයි. අපි දාන එක එහෙමමයි. හරි input text ඒකේ value එක සමාන වෙනවා. ඒකේ දාන එක කාටද සමාන කරගන්නේ? මොකේ value එකද ගන්නෙ? දැන් හිතලා කියන්නකෝ බලන්න name කියන එක ඉස්සරහා දාන්න ඕන එක අපි ඇතුලේ model එකේ එහෙකට control එක හරහා දා ගන්නවා. එතකොට අපි මොකද්ද ගන්න ඕන? ඔතෙන්ට value එක දාන එක මොකද්ද ගන්න ඕන? අපි patient control එකනේ ගන්න ඕනනේ. අපි ඉස්සෙල්ලා patient control කියලා ලියමු hash curly brackets. දැන් ඔතන නම ඉස්සරහා දාන එක සමාන කරගන්නවා patient control එකේ මොකීටද දා ගන්න ඕන? මට කියන්න add patient දැන් මේකේ value එක දාන්නේ නමනේ list කරන්නේ. එතකොට බුද්ධික කියන එක list එකට බුද්ධික කියන්නේ නමක්නේ. ඒක string එකක් වෙන්න එපයි. user enter කරන්නේ string එකක්. ඒක සමාන කරගන්නේ patients කියන එකට නෙමෙයි. අපි දැන් මේ අපි වැඩ කරන්නේ කවුරුත් එක්කද? current patient එක. නේ selected patient එක. එතකොට අපි මේ selected patient ම නෙවෙයිනේ මෙතන enter කරන්නේ. patient කියන්නේ object එකක්නේ. අපි patient ගේ attribute එකක් තමයි වෙනස් කරන්න හදන්නේ. මෙයා නම දාලා. attribute එක මොකද්ද? name. හරි. එතකොට මොකද්ද control එකේ අපි model එකෙන් ගත්තු එක මොකද්ද අරගෙන අපි තියාගෙන ඉන්නෝ එකක. ඒ තමයි selected patient. එතකොට අපි patient control එකේ selected patient කියන එක ගන්නවා. දැන් එයා නම දාන එක අපි කියමු නම දාන එක දාන්නේ patient control එකේ තියෙන object එකක් selected patient කියලා. ඒ selected patient ගේ නම වෙනුවට තමයි මේ අපි user ලියන එක දාගන්නේ. එතකොට අපි එන්න ඕන ඔතන selected patient. ඔය selected patient කියන එකේ මොකේටද දාන්න නම?
name එකට. ඩොට් හරියට හරි නේම් එකට. දැන් මෙන්න මේකත් හරිම වැදගත් concept එකක්. දැන් අපි මේක render වෙන වෙලාවට, ඒ කියන්නේ මේක පළවෙනි පාර පෙන්නන වෙලාවට එයා බලනවා input text එකක් හදනවා. ඔයාලා HTML වල input text කරලා තියෙනව නේද? ඒ කියන්නේ user ට enter කරන්න පුළුවන්. එතකොට බලලා එයා ගන්නවා patient control එකක් ගන්නවා. patient control එකක් අරගෙන ඒකේ selected patient කියන එක ගන්නවා. ඒකේ name කියන එකට value එකක් තියනවද කියලා බලනවා. තියනවනම් ඒ value එක මෙතෙන්ට දානවා. දාලා user ට edit කරන්න දෙනවා. submit කරන වෙලාවට මොකද්ද කරන්නේ? user නේ මොකක් හරි නමක් දාන්නේ. ඒ නම සමාන කරගන්නවා patient control එක අරගෙන ඒකේ selected patient අරගෙන selected patient ගන්න get එක හරහා. අරගෙන name කියන එකට සමාන කරගන්නවා user දීපු value එක. එතකොට user මොකක් හරි වෙනස් කරාන් ඒ අලුත් value එක control එක හරහා model එකේ update වෙනවා. හරි. ඕක දැන් close කරන්න input text එක. දැන් ඔයා ওই වගේම ඊළඟට දාන්න ඕනේ මොකද්ද? age එකයි address එකයි නේ තිබුණේ. ඔව්. හරි. ඒ දෙකක් දාන්න. ඕක හරි වැදගත්. මොකද්ද ඔය ඔතන ඇයි selected patient ගත්තේ? ඇයි එතන patient ගන්න නැතුව දැම්මේ? හරි. ඊළඟ එකක් දාන්න. හරි. දැන් එතකොට අපි මේ ෆෝම් එක සබ්මිට් වෙනකොට මොකද්ද කරන්නේ? සිලෙක්ටඩ් patient ගේ නමට සමාන කරගන්නෝ මේ user දාන නම. ID එකක් ඕනේ. අපි ID එක ඇතුලේ නිකන් ජෙනරේට් කරමු. දැන් toy ටික ඇති. අපි ඒක බලමු ID එක ඇතුලේ ජෙනරේට් කරගන්න විදිය. ඊළඟට අපි බලමු save patient වලදී වෙන්නේ මොකද්ද? මේ selected patient තමයි අර list එකට දාන්නේ. දැන් ඔන්න අපි ඊළඟට හදාගමු patients කියන page එක. හරි. මේකේ එන්න ඕන මොකද්ද? මේකේ අපිට එන්න ඕන table එකක්. ඒ table එකේ තියෙන්න ඕන columns එක patient ගේ attribute වලට rows හැදෙන්න ඕන patient එක ගානේ. එතකොට අපි තව යටින් හදමුනේ home එක උඩින් තියලා ඒකට කියනවා data table කියලා. H වල data table කියලා එකක් තියෙනවා. ඒකට data ගන්න එක තමයි value කියලා කියන්නේ. ඒ වහගෙන ඉමු හරි. value කියලා කියන්නේ අපි data ගන්නෙ මොකෙන්ද? data මොකෙන්ද ගන්නෙ? patient control ඒ කියන්නේ මේකට එනවා ડોක්ටර් අපි patient control එකේ තියෙන හරියට හරි patient control එකේ මොකද්ද? patient list එක හරියට හරි. හරියට හරි. දැන් අපි ඒ patient list කියලා ඒක දාන්න ඕනේ නැහැ ඕකේ හදනකොට. දැන් ඕක get එක හරහා ගන්නෙ. දැන් අපි data table එකේ හැමතිස්සෙම value එකක් ගත්තාම ඒකෙන්නේ list එකක්. list එක iterate කරනවා කියන එක දන්නවද? iterate කරනවා කියන පළවෙනි එක ගන්නවා. ඒක process කරනවා. දෙවෙනි එක ගන්නවා. ඒක process කරනවා. ඔහොම අර ඔක්කොගේම යනවා මුලින් ඉඳන් අගට. ඒ iterate කරනකොට ගන්න එක తాවකාලිකව අඳුන්වන්න අපි variable එකක් දෙනවා. නමක් දෙනවා. ඒකට තමයි වා කියලා කියන්නේ. variable කියන එකට භාවිතා කරන්නේ වා. එතකොට තව attribute එකක් ලියන්න value එක විතරක් තිබිලා මදි. අනිවාර්යයෙන්ම වා. ඒකෙන් iterate කරනකොට අපි తాවකාලිකව දෙන නම ලියන්න ඕන. එතකොට ඒක ලියන්න value එකට එහා තව attribute එකක් වා. ඔයා කැමති නමක් දෙන්න එක patient කෙනෙකුට කියන්න. මම නම් P කියලා දෙනවා. එතකොට මෙතනට මේ කොහොමද දෙන්නේ වා කියන එක? නෑ ඔතෙන්ට නෙමෙයි තව attribute එකක් හැටියට අන්න එතනට වා. වා සමානයි නෑ සමානයි. හරි. අපි එතනට නිකම් p අකුරක් ලියනවා. ඒක තමයි variable එකේ නම. p හරි patient හරි ඔයා කැමති එකක් ලියන්න පුළුවන්. හැබැයි ওই දෙන වා එක මතක තියාගන්න ඕන. හරි. ඊළඟ අපි පළවෙනි column එක හදනවා.
එතකොට ඒක එන්නේ h column. ඒ table එකේ පළවෙනි column එක. ඒක වහන්න හරි. ඒ දෙක ඇතුළත ඉඩ හදා ගන්න. හරි enter කරලා අපි ලියමු එතන output label එකක් දාමු. h output label. ඒ කියන්නේ label එකක් හැදෙනවා. ඒකේ value එක මොකද්ද? එතකොට attribute එකක් තියෙනවා value කියලා. අර එක එක patient ගන්න ඕනේ. ඒ patient දෙන නම. අපි p දීලා තියෙනවා. එතකොට hash දාලා curly brackets p dot එතකොට පළවෙනි column එකේ name එක දාමු. හරි. දැන් ওই වගේම columns තුනක් දා ගන්න ඕන. columns නේද ડોක්ටර් මේ columns තුනක්. ඒක columns තුනකට එන්න ඕන. පළවෙනි column එකේ නම එකටම ආවොත් එක column එකේම තමයි එන්නේ. ඊට වඩා ලේසි columns තුනකට දාගත්තා නම්. ඒ කියන්නේ අර column කියන එකත් අන්න හරි. ඒ column කියන එකත් repeat වෙනවා. හරි දැන් run කරලා බලන්න. දැන් run කරන්න තියෙන්නේ. අර පළවෙනි project එක වැඩක් නැති හින්දා මකලා දාමු. add new patient ඔව් add new patient. හරි. අපව ඕක home එකට ගිහිල්ලා තමයි add කරන්නේ. කරදරයි. නමුත් අපි දැන්ට මේ navigation නෙවෙයිනේ බලන්නේ. හරි තමයි. දැක්ක නේද? අපි home ගිහිල්ලා කෙලින්ම list patient කිව්වහමත් අරගෙනවා. දැන් බලන්න හරිම ලේසි නේද ওই වගේ එකක් හදන්න. දැන් ඕක ඔයා හැදුවේ ඇත්තටම විනාඩි 15ක් යන්නේ නැහනේ ඕක හදන්න. දැන් අලුතෙන් property එකක් add කරන්න ගියත් එක තැනකට මේ model එකේ දානවා එක තැනක view එකේ දානවා. control එක මොකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. දැන් ඔයා ඕකට property එකක් දාන්නකෝ මේ අපි දාමු property එකක් nic කියලා එකක් දාන්නකෝ. model එකේ වෙනස් කරන්න ඕන view එකේ වෙනස් කරන්න ඕන control එකේ මොකුත් කරන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම model එක වෙනස් කරලා එන්න ඕන. model කියන්නේ patient කියන bean එකේ තියෙන අපි patient කියලා අපි class එකක් හදලා patient දැම්මේ. id ඇයි මේවා private දැම්මේ? encapsulate කරන්න ඕන හින්දා. එතකොට public දාලා ડોක්ටර් encapsulate කරන්න බැරිද? බෑ. එතකොට encapsulation කියන එක concept එක වැරදි. encapsulate කරන්නේ අපිට එළියේ මේ class එකෙන් පිට අයට කෙලින්ම attributes access කරන්න දෙන්නේ නැහැ. මොකද එතකොට ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි කරන්නේ එහෙම නෙමෙයි. අපි කරන්නේ ඒවා expose කරනවා method එකක් හරහා. ඒ method එක හරහා විතරයි modify කරන්න පුළුවන්. දැන් අපි හිතමු නම. අපි නමක් අපි කියමු නමක් දෙනවා නමේ අකුරු 255යි උඩරිම තියෙන්න පුළුවන්. එතකොට get name එක ඇතුලේ අපිට set name එක ඇතුලේ අපිට බලන්න පුළුවන් අකුරු 255ට වඩා වැඩි නම් reject කරනවා. හැබැයි අපි කෙලින්ම attribute එක එළියට දුන්න නම් එහෙම control එකක් නැති වෙනවා. එතකොට private කරලා අපි encapsulate කියන්නේ ඕක object oriented programming වල වැදගත්ම principle එකක් තමයි ඔය encapsulation කියන එක. ඒවා private කරන එක තමයි encapsulation එකේදී අපි බලාපොරොත්තු වෙන එක වැදගත් දෙයක්. අපි ඔතන නිකන් ලියලා private කියලා ලියන්න ඕනෙත් නෑ. එයා encapsulate කරනවා private කියන එක දා ගන්නවා. type එකක් ඉදිරි කරනවද ડોක්ටර් NIC එක නැත්නම් string එකක් ඉදිරි කරනවද? ඔයා හිතන්නේ මොකද්ද? v අකුරක් තියෙන string එකක්. string එක.
දැන් getters and setters හදන්න ඕන encapsulate කරන්න ඕන දැන් මොඩල් එක හරි හදලා ඉවරයි දැන් view එකට යන්න ඕන view එක හදන්න දැන් අපි view එක හදලා ඉවරද ඔතට විතරක් ඇඩ් කරාම ඇතිද patient එකටත් දාන්න ඕනේ. ඔව්, patient ඔව්. list එකට. ලිස්ට් එකටත් දාන්න ඕන දැන් ඕක ඩේටාබේස් එකකට ලියලා තිබුණත් ඔච්චරමයි කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඕක ඔයාලා PHP වලින් කරලා බලන්න ඔය වගේ අලුතෙන් එකක් ඇඩ් කරන්නොත් දැන් කීයකට ලියන්න වෙනවද? මේකේ ඩේටාබේස් එක ලිව්වත් ඔච්චරයි. දැන් clean and build කරලා run කරලා බලන්න NIC එක රෙකෝඩ් වෙනවා. ඔව් එතකොට ડોක්ටර් අපිට ඕන මොන හරි පැරාමීටර් එකක් තියෙනවා ඒක මේ මොඩල් පාස් එකේ කරගන්න පුළුවන් මොඩල් එකේ පාස් කරගන්න පුළුවන් නේ. ඔව් මොඩල් එකේ හැදුවා view එකේ හැදුවා. ආපහු control එක හදන්න ඕනේ නැහැ. කන්ට්‍රෝල් එක තියෙන්නේ අපිට ඕන ගන්න ෆන්ක්ෂන් ලියන්න සහ ප්‍රොසෙස් එක ලියා ගන්න නේද? ඔව් මේ දෙක අතර ඒ කියන්නේ අර මොඩල් එක කියන්නේ අපි මොඩල් කරා patient කෙනෙක්ගේ මොනවද තියෙන්න ඕන කියලා view එකේ එළියට පේන හැටි ලිව්වා. මේ දෙක අතර සම්බන්ධ කරන්න ඕන වෙනෝනේ අලුතෙන් කෙනෙක් හදා ගන්න වෙනවා ලිස්ට් එකකට තියා ගන්න වෙනවා ඇඩ් කරන්න වෙනවා අන්නේ අතරමැදි ෆන්ක්ෂන් ටික කන්ට්‍රෝල් කරන එක කන්ට්‍රෝලර් වලින් කරන්නේ. දැන් clean and build කරලා run කරලා බලමු ආපහු අලුතෙන් දාලා කට්ටිය මේ එතකොට වැලිඩේෂන් එකක් කරනවා නම් ඒකත් කන්ට්‍රෝල් එකට නේද අයිති වෙන්නේ. ඔව් වැලිඩේෂන් එක කන්ට්‍රෝල් එකෙන් තමයි වැඩිපුර කරන්නේ. සමහර ඒවා ඔටෝ වැලිඩේට් වෙනවා. දැන් ওই ඒජ් එක එහෙම දීලා බලන්න ස්ට්‍රින්ග් එකක් එයා ගන්න නැහැ. දැන් ওই මුල් ටික නැත්තේ මොකද මේක ඩේටාබේස් එකකට ලිව්වේ නෑනේ. ඔව්. ඒකයි. හරි. හරි. දැන් එතකොට අපිට තව කවුරු හරි පුළුවන් ද මේක මේ මුලින් ඉඳන්ම පටන් අරගෙන ලියන්න? මේකත් ඒ පාර bootstrap දාලා ලස්සන කරලා ලියන්න පුළුවන්. මේ තව කවුරු හරි පොඩ්ඩක් පුළුවන් දී ළඟට මේ නදුන්ට පුළුවන්ද දැන් හැමෝම මේ වගේ එකක් කරන්න පුළුවන් වෙන්න ඕන අපි බැරි නම් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ගිහිල්ලා බලමු ඇයි බැරි කියලා කට්ටිය පොඩ්ඩක් කතා කරා නම් හරි නේද? ඔව් ඒක තමයි අපි මයික් ඔන් කරන්න රික්වෙස්ට් එකක්වත් දාමු මේ මන් දන්නේ නැහැ ඉතින් ඇත්තටම මේ අහගෙන ඉන්නවද මං කියන එක තේරෙනවද මේ අපි අර මේ මම අනිත් මේ ලෙක්චර්ස් කරන වෙලාවට අනිවාර්යයෙන්ම කතා කරලා ප්‍රශ්න අහනවා ගොඩාක් ඔය මං අර ෂෙයා කරපු ડોකියුමන්ට්ස් තියෙන්නේ ඒ ලෙක්චර්ස් කරනකොට ඇත්තට කවුරුවත් නැද්ද දන්නේ නැහැ හැබැයි අපි දෙන්න විතරක් දන්නේ ඉන්නේ මේකේ තිලංකට ඇහෙනවද ඩොක්ටර් ඉන්න හරි හරි හොඳයි හොඳයි හරි කවුරු හරි එක්කෙනෙක් එහෙනම් ෂෙයා කරන්න පුළුවන්ද ස්ක්‍රීන් එක ඔව් ඩොක්ටර් අහනවා
හරි ආතිලංක එහෙනම් ඔයාට පුළුවන් ද NetBeans open කරගෙන ඉන්නේ නැත්නම් මොබයිල් එකකින්ද? ඩොක්ටර් මම මොබයිල් එකේ ඉන්නේ. ওই වැඩේ කරා. මට පුළුවන් ඕන ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ගෲප් එකට. අන්න එහෙම ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් දාන්න. ඔයාලා වැඩ කරනවද? එහෙම ඇඩ් කියලා දුන්නාම මේ ඇඩ් වෙලා සේව් කියලා දුන්නායින් පස්සේ සේව් වෙනවද? ඔව් ඩොක්ටර් ගිහිල්ලා අර පේජ් එකේ ලිස්ට් එකක් පෙන්නනවා. අනේ දෙකේම පොඩ්ඩක් ෆොටෝ ටිකක් හිමින් දාන්න. ඒ හොඳයි. කියන්නේ ඩොක්ටර් මේ view එකේද දාන්න ඕන මේ නැත්තම් කෝඩ් වලද? නෑ මේ view එකේ මේ HTML page එකේ. හරි ඩොක්ටර් හරි. හරි. ඊළඟට අපි බලමු නිබෝජා විජේසේකර. නැද්ද? ඩොක්ටර් මේ නදුන්ගේ අර Java ප්‍රශ්නය විතර තියෙනවා කියලා කිව්වා Java 11 නෙවෙයි තියෙන්නේ. ඒකත් අපි අර විදියට විසඳමුද? අපි රීනේම් කරමු අර අරකට ගිහිල්ලා මේ ටික මකලා මේ 11 ටික පේස්ට් කරා නම් හරි. පොඩක් නදුන්ට පුළුවන්. ඩොක්ටර් මේ 11 ඩවුන්ලෝඩ් කරා. ඒක මේ වැටිලාද කියලා බලන්න. හරි. ඔයා මෙහෙම කරන්න අර NetBeans අයින් කරලා JDK folder එකේ 13 කියන එක සම්පූර්ණයෙන්ම මකලා ඒ උඩට අරගේ content ටික දාන්න. දාලා ඊට පස්සේ NetBeans run කරන්න. ඒක තේරෙනවද? ඒ කියන්නේ දාගන්න එක දැන් තේරුණා. හරි. මේ දාගන්න ඕන ඊළඟ එක මේ පටන් කරා. හරි. ඊළඟ තව එක්කෙනෙක් කියන්නකෝ. ඊළඟට කවුද ඉන්නේ? මේකේ ලක්ෂිත හරි HND නදුන් ඊළඟට චතුරි ඉන්නවද? ඔව් ඩොක්ටර් ඉන්නවා. පුළුවන් ද ඔයාලට ෂෙයා කරන්න? ඩොක්ටර් ෂෙයා කරන්න නම් බෑ මම ෆෝන් එකෙන් ඉන්නේ. හරි අපි ඊළඟට බලමු. දාන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න පුළුවන්ද? ඔව් ඩොක්ටර්. ඔයා හැදුවද ඒ කියන්නේ? ඔව් හදලා තියෙනවා. හොඳයි. ඒ කියන්නේ මේ ලිස්ට් එකට ඇඩ් වෙනවද දැන් පේෂන්ලා? ඔව් ඩොක්ටර් ඇඩ් වුණා. හරි හොඳයි. හරි. එහෙනම් අපි මේ ඊළඟ එකට යමු. තව කාටද හදලා ෂෙයා කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ අපි ඊළඟ ලිස්ට් එක බලන්න. ඊළඟ වැඩේ කරන්න කවුරු හරි තව එක්කෙනෙක් ෂෙයා කරන්නකෝ. මේ University of Ruhune මේ ටාන්‍ය පුළුවන්ද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද නැත්නම්? ඩොක්ටර් මේ මම ඉන්නේ මොබයිල් එකකින් ඉන්නේ ලොග් වෙලා. හරි. අපි ඊළඟට ගමු දුලින්ද. ඩොක්ටර් තව ටිකක් තියෙනවා ඩොක්ටර් මම ටිකක් කරලා මේ ෂෙයා කරන්න. හරි. ඉසුරු ඩොක්ටර් මේ මාත් මොබයිල් එකකින් ඉන්නේ. මෙහෙම පවර් කට් කරලා තියෙන්නේ. හරි. ඊළඟට තව කවුද එහෙනම් ඉන්නේ? අද 15 දෙනාගෙන් එතකොට දිලිනි කවුරු හරි තෝරන්නකෝ. IIT එකේ සචින් තපෙන්සර්. නෑ යා අයින් වුණා නේද? IIT එකේ sorry හරි. සචින්ද ඉන්නවද ඔයා? ඔව් ඩොක්ටර්. හරි. ඔයා මේ ප්‍රොජෙක්ට් එක කරන අතරේද කරලාද? මම කරලා තියෙන ඩොක්ටර්. අපි ඊළඟට එහෙනම් ඔයත් එක්ක කරමු. ෂෙයා කරන්න පුළුවන්ද මොබයිල් එකෙන්ද ඉන්නේ? පුළුවන් ඩොක්ටර් ෂෙයා කරන්න. එහෙනම් ෂෙයා කරන්නකෝ. හරි අපි මේ view එක බලමුකෝ කොහොමද පේන්නේ කියලා.
රිෆ්‍රෙෂ් කරලා ගත්තා නම් හරි ඒකයි මේ page එක රිෆ්‍රෙෂ් කරලා ගන්න හරි එහෙනම් run කරන්න project එක run කරලා නැතුව ඇති ඕකේ තියෙනවා property එකක් අර automatically deploy වෙන එක ඒක අයින් කරා නම් හරි නැත්නම් එයා හැම්පාරම අපි මොන හරි ලිව්වොත් එයාම run කරගන්නවා අපි run කරන්නේ නැතුව මේ හරි ඒ අතර properties වලට යන්නකෝ අර project එකේ ගිහිල්ලා run කියන එකට යන්න තව පල්ලෙහා හරි ඒකේ deploy on save කියන එක අයින් කරන්න එයා ඉබේම හරි ඒ මොකද ඉබේම run වෙනවා එහෙම ඉබේම run වෙන පස්සේ අපිට run කරන්න වෙලාවක් දෙන්නේ එයා run කරනවා දැන් view එකට ගිහලා අපි add කරලා බලමු patient කෙනෙක් add වෙනවද කියලා හරි හෝම් එකට ගිහලා තව එක්කෙනෙක් add කරමු බලන්න හරි හරි දැන් අපිට මෙන්න මෙහෙම එකක් ඕන දැන් අපි හිතමු ඔතන ඉන්න patient කෙනෙක් අපිට දැන් patient ලා add කරන්න පුළුවන් හැබැයි ඉන්න එක්කෙනෙක් edit කරන්න බෑ අපි දැන් හදමු ඉන්න එක්කෙනෙක් edit කරන්න පුළුවන් වෙන විදිය දැන් එතකොට අපි හිතමු එහෙනම් අපි එකක් දාන්න ඕන to edit patient කියලා එතකොට අලුත් method එකක් අපි හදමු to edit patient කියලා එතකොට ඒකෙදි යන්න ඕන මොන page එකටද control එකද ડોක්ටර් හදන ඔව් control එකේ හදනවා අලුතෙන් method එකක් to edit patient එතකොට public string එකක් හදනවා ඒකෙන් වෙන්නේ මොකද්ද edit කරන්න යනවා ඒ කියන්නේ දැන් අපි දාපු patient කෙනෙක් අපිට edit කරන්න වෙනෝනේ එතකොට අර CRUD application දාන්න ඕනේ create retrieve you update ඊළඟ එක මොකද්ද delete හරි අන්න හරි දැන් අපි ඒ හතර කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මේ අප්ඩේට් එකට යන්නේ එතකොට අප්ඩේට් එකට යන්නේ එතකොට අපි දැන් ওই page එක මොන page එකටද යවන්නේ අප්ඩේට් කරන්න අපි අලුතෙන් page එකක් හදමුද නැත්නම් මේ තියෙන page එකම පාවිච්චි කරන්න පුළුවන්ද මොකද හිතන්නේ අපිට මේ patient කියන page එක පාවිච්චි කරන්න බැරිද අප්ඩේට් කරන්න patient කියන page එක පුළුවන් ද අපිට අප්ඩේට් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන් නේද හරි හරි අපි එහෙනම් ඒකේ බලමු එහෙනම් අපි ලියමු return හරි return මොකද්ද patient කියන එකම තමයි හරි හරි return කියලා patient ම තමයි එතකොට අපි දැන් හැබැයි මේ patient කියලා select කරන්නේ කොහොමද දැන් මේ page එකේ තියෙනව නේද current patient කියලා එතකොට current patient කියන එක්කෙනට සමාන කරන්න ඕන අපි දැන් edit කරන්න යන patient දැන් list එක ගත්ත කියමු list එකේ ඉන්නව 10ක් 15ක් ඒ 10ක් 15න් අපි edit කරන්න යනකොට patient කියන page එකට ඒක සමාන කරගන්න ඕන selected patient එතකොට ඒක කරන්නේ කොහොමද දැන් මේ patients කියන මේ file එක ගමු patients කියන xhtml file එක ඒකේ දැන් තව column එකක් දානවා edit කියලා එකක් ඒක එතකොට edit කියන එකේ අපි කරන්නේ මොකද්ද edit කරනකොට අපි යවනවා එතන button එකක් දාලා click කරන්න button එක click කරාම patient page එකට යන්න හදන්න ඕන එතකොට අපි බලමු patient page එකට යන්න හරි command button එකක් h command button
control space ගැහුවාම එනවා h command කියලා ගහලා h හරියට හරි value එක එළියට පේන්නේ edit හරි value එක මොකද්ද එළියට පේන එක edit ඊළඟට action එක මොකද්ද ඒකේ අපි යවන්න ඕන කොතනටද to edit patient කියන එකට යවන්න ඕන patient control එකේ to edit patient to edit patient කියන එක හරි. දැන් එතකොට මේ page එකට යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේකේ අපි columns ගණනාව rows ගණනාවක් තියෙන්න පුළුවන්. හැබැයි edit patient එකේ තියෙන්නේ selected patient විතරයි. එතකොට මේ අපි click කරන row එකට අදාළ එක්කෙනා සමාන කරගන්න ඕන selected patient. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. ඒක ටිකක් අමාරුයි මම කියලා දෙන්නම්. we h command button දෙක අතර ඉඩක් හදා ගන්න opening එකයි closing එකයි අතර enter කරලා space එකක් හදා ගන්න. ඒක enter කරලා space එකක් හදා ගන්න. මේ කියන්නේ අන්න හරි. එතකොට මේ දෙක line දෙක අතර ලියන්න ඒකට පාවිච්චි කරනවා f function එක. f එතකොට අර greater than symbol එක ලියලා f කියලා පටන් ගන්න functions වලට h වෙනුවට f අර වගේම නෑ අපි පටන් ගන්න ඕනේ අන්න හරි f set property action listener කියලා එකක් තියෙනවා දැන් අපි කරන්නේ මොකද්ද property එකක් set කරගන්නවා ඒකේ value එක හරි ඒකේ තියෙනවා attribute එකක් value අපි ගන්නෙ කවුද value එක තමයි p කියන එක එතකොට අපි දානවා curly brackets hash curly brackets ඇතුලේ p ඒ කියන්නේ පළවෙනි row එක click කරොත් පළවෙනි row එකේ එක්කෙනා දෙවෙනි row එක click කරොත් දෙවෙනි එක්කෙනා. ඇයි මේ p එක කියන්නේ variable එකනේ. තමයි value එකට ගන්නෙ. එතකොට target එක. ඒක මොකේටද set කරන්නේ? space එකක් තියලා target කියලා දෙනවා. අර තව attribute එකක් තියෙනවා target කියලා. දැන් value වගේ attribute එකක් තව තියෙනවා set property action listener එකේ target කියලා. හරි ටාගට් එක සමානයි මොකේටද මේ රෝ අපි සෙට් කරගන්නේ පුළුවන් නම් කියන්නකෝ බලන්න අපි ෆස්ට් රෝ එක නම් p එක ෆස්ට් රෝ එකේ පෙන්නන එක නේ ඒක සමාන කරගන්නේ කාටද ඒක අරගෙන සමාන කරගන්නවා අපේ ප්‍රොපර්ටි එකකට ඒ මොකද්ද පළවෙනි patient සමාන කරගන්නවා පළවෙනි රෝ එක ක්ලික් කරොත් patient control එකේ current patient එහෙම නැත්නම් දෙවෙනි එක ක්ලික් කරොත් දෙවෙනි එකේ current patient. එතකොට අපි ගන්නෙ මොකද්ද? target එක සමාන කරගන්නේ patient control එකේ current patient හරි selected patient හරි තිබුණේ මට මතක නැහැ. හරි current patient හරියට හරි. දැන් අපි කරන්නේ මෙහිමයි. පළවෙනි row එක click කරොත් p කියන්නේ මොකද්ද? පළවෙනි row එකට අදාළ patient. එයා සමාන කරගන්නවා current patient. දෙවනි row එක click කරොත් p කියන්නේ මොකද්ද දෙවනි row එකේ ඉන්න patient එයා සමාන කරගන්නවා current patient එතකොට මෙන්න මේකෙන් තමයි දෙන්නේ එහෙම සමාන කරගෙන ඉවර වෙලා තමයි අර action එකට යන්නේ එතකොට හැමතිස්සෙම set property action listener එකේදී සමාන කරගන්නේම සමාන කරගෙන ඉවර වෙලා තමයි action එකට යන්නේ දැන් හරි ඔතන කිසි ප්‍රශ්නයක් නැහැ patient page එකට යනවා නමුත් අපිට ගියාම පොඩි ප්‍රශ්නයක් එනවා. ආපහු save button එක එබුවාම මොකද්ද වෙන්නේ? save button එක එබුවාම ආපහු අර list එකට තව patient කෙනෙක් add වෙනවා. එතකොට දෙපාර add වෙනවා. edit කරන්නේ patient ල list එකට add වෙනවා. ඕන අපි ඒක කරලා බලමු. මොකද එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද එතන එන වරද කියලා. save කරලා run කරන්නකෝ. ඒ මොකද අපි save method එක හදලා නැහැ add කරනකොට අලුත් patient කෙනෙක් නම් add කරනවා පරණ patient කෙනෙක් නම් add කරන්නේ නැහැ list එකට. එයා already list එකේ ඉන්නවනේ. දැන් අපි තාම මේක ලිව්වේ නැහැ. දැන් බලමු මෙහෙම නොකර ලිව්වහම එන ප්‍රශ්න. දැන් patient ලා දෙන්නෙක් විතර add කරන්න මුලින්.
3 දෙනෙක් ඇඩ් කරමුකෝ. හරි. දැන් බලන්න ලිස්ට් එකේ අපිට එඩිට් කියලා එකක් තියෙනවා. අපි හිතමු සචින්ට එඩිට් කරන්න කියලා. අපි සචින්ට ඉස්සරහා එඩිට් කියන එක ක්ලික් කරමු. එතකොට සචින්ටගේ ඩේට් ලිස්ට් වලින් ෆිල් වෙනවා. දැන් හෝම් එකට යන්නකෝ ආපහු. ආපහු ලිස්ට් එකට යන්නකෝ view patient කියලා. දැන් අපි හිතමු එඩිට් කරන්න ඕන අමිරු. එයාගේ ඉස්සරහා ක්ලික් කරා. එතකොට අමිරු තමයි එන්නේ. ඒ කොහොමද මේක හැදුවේ? set property action listener කියන එකෙන් හැදුවේ. يعني මේ අදාළ row එකට අදාළ value එක අරගෙන ඒක selected patient වලට පෙන්නනවා. current patient details page එක හැමතිස්සෙම පෙන්නන්නේ current patient ගේ values. එතකොට අපි එහෙනම් current patient ගේ value current patient සමාන කරගන්න ඕන අපි selected patient. හැබැයි මෙන්න මෙතන save කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. save කරලා බලන්න. දැන් අන්න අමිරුල දෙන්නෙක් හැදිලා. දැන් අපි තව කෙනෙක් එඩිට් කරන්න ආපහු අමිරු හරි කවුරු හරි ගන්නකො. කියලා දෙන්නකෝ. ආපහු අමිරු ඇඩ්ලා. එතකොට අපි මේකද expected behavior එක. නෑ අපි වෙනස් කරලා save කරොත් ඒ මෙහෙම list එකේ patient ලා list එක වැඩි වෙන්න විදිහන්නේ. අපි අන්න ඒක handle කරන හැටි බලමු. එතකොට අපි යන්න දැන් මොකද්ද මේක වෙනස් කරන්න ඕන කොතනද? අපි අද තියෙන save function එක. එතකොට අපි save function එක හදමු. හරි. එතකොට save function එකේ අපි කිසිම add කරන්නේ නැහැ. අපි id කියලා එකක් හදුවා නේද? id එක අපි බලනවා nullද කියලා. එතකොට අපි check එකක් දාමු current patient. if current patient dot id null na current patient ගේ id එක nullද කියලා බලනවා. if එකක් දානවා. if එක දානකොට මේ within brackets control space ගෙවුවාම ඉබේ එනවා. if කියලා within brackets හරි if කියලා brackets current patient cu ගහලා space ගහනවා. control space control එක තද කරගෙන අන්න හරි dot id it id ඒක ඇතුලේ if එක ඇතුලේ තමයි ඒක ලියන්නේ if සමානයි සමාන කියන්නේ එතන ලියනවා දෙකක් අර සමාන ලකුණු දෙකක් equal ද කියලා බලනවා id වලට පස්සේ brackets දෙකට පස්සේ equal sign දෙකක් සමාන null නම් ඒ කියන්නේ current patient ගේ id එක null ද කියලා බලනවා දැන් ඒ bracket එකෙන් එළියට ගිහිල්ලා curly brackets දාන්න enter කරන්න හරි else එකකුත් ලියා ගන්න else කියලා curly bracket එකක් open කරලා නෑ ඒක නෙමෙයි අර මේකෙන් පස්සේ මේ අන්න එතනට තමයි else ලියන්නේ එතන උඩට හරි කමන්නේ else කියලා ආපහු curly bracket එකක් පටන් අරගෙන enter එක ගහන්න හරි එතකොට get patient ගේ id එක null නම් ඒ කියන්නේ අපි හිතමු අපි id එකක් හදලා නෑ ඒකනේ null වෙලා තියෙන එහෙනම් පළවෙනි පාර අපි කරන්න ඕන id එකක් හදන්න ඕන එහෙනම් අපි id එකක් හදන්න මොකද්ද කරන්නේ අපි ගමු මෙයා මේ patient list එකේ තියෙන count එක අරගෙන ඒකට එකක් එක්කහු කරන්න තමයි යන්නේ එතකොට අපි ලියමු ඒ කියන්නේ අපි ගන්නවා මේ patient list එක තියෙනෝනේ ඒ patient list එකේ size එක තියෙනෝනේ ඒ size එකට එකක් එක්කහු කරලා
ඒක අපි සමාන කරගන්නවා patient ගේ ID එකට. අපි patient ගේ ID එක 1 2 3 4 කියලා හදන්නේ එහෙමයි. එහෙනම් patient ගේ ID එකක් අපි පළවෙනි පාර හදනවා. null නම් හදනවා. එතකොට අපි යමු අර line number 44ට. ඒ කියන්නේ ID එක null වෙලාවට current patient dot set ID. හරි set එක සමාන වෙනවා අපි ගන්නවා get patients කියන එක ගන්නවා. ඒ list එකේ නම get patients. ඕක වෙනුවට ඒක වෙනුවට get patients කියන එක ගන්නවා. ඒ කියන්නේ අර list එක අපි ගන්නවා. එතකොට හැමතිස්සෙම ඉන්නේ මොකක් හරි list එකක් හදලා get control space ගහුවාම එනවා. එකම නැ p අකුර ගහලා get patients dot එකේ size එක නෑ අපි හැමතිස්සෙම ඒ curly brackets වලට එහයින් තමයි dot එක තියන්නේ. අන්න එතනින් dot එක dot size ඒකේ size එක ගන්නවා. හරි. ඒකට එකක් දාන එකක් එකතු කරනවා. එතකොට පළවෙනි patient size එක ඉන්නේ බිඳුව. තාම එකක්වත් ඇඩ් කරලා නැහැනේ. ඒකට එකක් එක්කහු කරගෙන patient ගේ ID එක හැටියට set කරගන්නවා. එහෙමනම් ඒ කියන්නේ මෙන්න මෙතනට ID එක null වෙලා ඉන්නේ මොකද්ද? එහෙමනම් ඉන්නේ patient කෙනෙක් list එකට add කරනවා. එහෙම නැත්නම් add කරන්න ඕනේ නැහැ. එතකොට line number 49 තියෙන එක අපි move කරනවා 45 line එකට ඉඩක් හදාගෙන 45 line එකට දානවා. අලුත් patient කෙනෙක් නම් විතරයි ඒ list එකට add කරන්නේ. නෑ ඒක if එක ඇතුලේ එන්න ඕන. හරි අතන ඉර එකක් ඇවිල්ලා තියෙන්නේ ID එක අපි long කියලා දාන්න නැත්තේ පොඩ්ඩක් කියන්නකෝ එතනට බලන්න. අර මෙතන integer එකක් එන්නේ ඒ integer එක long එකකට convert කරගන්න ඕන. එතකොට අපි මේ long එකකට convert කරන්න අපි මේ ඉස්සෙල්ලා හදාගමු long value එකක් ID කියලා. line number 43ට පස්සේ ID කියලා temporary variable එකක් හදාගමු. long කියලා define කරනවා capital long temporary ID එකට temp ID කියලා දාමු. ඒක සමාන කරගන්න ඕන get patient.size දාන එකට. get patients කියන එකේ control space ගහන්න. නෑ මකන්න නැතුව. ඒ මැකුවොත් getters ඔක්කොම එනවා. එතකොට get p ගහලා මේ control space ගහුවොත් get patients විතරයි එන්නේ. අකුරු 4ක් විතර ගහලා control space ගහලා enter කරන එක තමයි ලේසි. දැන් enter කරන්න. enter එක ඔබන්න. හරි dot size enter කරන්න. done එක. හරි. ඔතන දැන් මේක දාන close කරන්න. හරි. දැන් ඔතන එන value එක අපි long වලට හරවමු. long වලට හරවන්න එක ක්‍රමයක් තමයි මේ අපි දැන් ඔතන මේ ඉස්සරහට long කියලා දාන්න පුළුවන් මේක curly bracket get patient.size දාන එක කියන එක වරහන් ඇතුළට ගන්නවා ඉස්සරහට long කරනවා ඒක. දැන් ડોක්ටර් අන්න ඔතන opening bracket එකක් දාගන්නකො. ඒක දාන එකට පස්සේ ඒ bracket එක close කර. ඒක ඉස්සරහට ඒ bracket එක ඉස්සරහට මේ ආපහු brackets ඇතුලේ long කියලා දාන්න. එතකොට එයා long කරගනීද කියලා බලමු. නැත්නම් value කියලා අපිට ගන්න පුළුවන්. හරි. bracket වහන්න. එතනම. හරි. එයා ඒක ගත්තේ නෑ. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලා temporary ID එක අපි ලියමු මේ integer කියලා හදන්න. අර long කියන එක කෑල්ල කපන්න මේ එතන තියෙන. හරි. ඕකේ integer කියලා දාන්න. simple වලින්. පළවෙනි එක විතරයි capital.
කියලා long කියන එක එතන අයින් කරලා දාන්න. හරි එතකොට integer එක එනවා අපිට අර දැන් opening bracket මේ closing brackets උත් ඕනේ නැහැ. දැන් අන්න get set id කියන එක integer එක ලියලා ඒකේ long value එක ගමු. යට ඒක මකන්නකෝ අර get patients.size දාන එක කියන එකට temp id කියන එක ලියන්න. නෑ ඔක්කොම මකන්න ඕනේ brackets ඇතුලේ තියෙන ටික විතරයි. දාන එකට කියන තැන වෙනකන්. හරි එතන temp id කියන එක ලියන්න. control space ගහන්න. හරි හැමතිස්සෙම control space ගහලා යන්න පුරුදු වෙන. එතකොට වරදින්නේ නැහැ. ආපහු මකන්න ඕනේ නැහැ. හරි dot long value. ඒකේ integer එකේ long value එක ගන්නවා. හරි. දැන් ඔන්න අපි මොකද කරන්නේ? patient කෙනෙක් ඉස්සෙල්ලම id එකක් දීලාද කියලා බලනවා. id එකක් දීලා නැහැ කියන්නේ මීට ඉස්සෙල්ලා මෙයා save කරලා නැහැ. එහෙනම් අපි id එකක් හදනවා. id එකක් හදන්නේ කොහොමද? දැන් ඉන්න patient ලා ගාන count කරලා ඒකට එකක් අහු කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක add කරනවා. හැබැයි එහෙම නැත්නම් අපි මොකුත් කරන්නේ නැහැ. list එකට add කරන්නේ නැහැ. දැන් run කරලා බලමු. කරලා අර edit වෙනකොට වැඩි වෙනවද කියලා බලන්න ඕන. දැන් අපිට ඕන නම් id එකත් list කරන්න පුළුවන් අර patients කියන list එකේ. patients කියන list එකේ id එකත් add කරමු view එකේ. view එකේ පළවෙනි column එකට id එක දාමු. හරි දැන් run කරලා බලමු අපි. දැන් බලන්න අර ඉස්සෙල්ලා පාර කරපු වැරද්ද එනවද කියලා. ඒ කියන්නේ edit කරනකොට ආපහු පාරක් එක්ක අහු වෙනවද කියලා. ඊළඟට edit කරලා බලමු සමාන් කියලා surname එකක් දාන්න ඕන කියමු. අපිට surname නෑ දැන් නෙමෙයි edit කරලා ඊට පස්සේ ඕක save කරලා දැන් අපිට edit කරන්න ඕන. නිකම් පොඩි නිකම් මොකක් හරි. හරි දැන් save කරලා බලමු. දැන් බලන්න අර එතන නම correct වුණා. නම correct වුණාට අලුතෙන් column එකක් add උන්නේ නැහැ. ඒක කොහොමද කරේ? save කියන method එක modify කරලා කරේ. ඊළඟට මම තව එකක් පෙන්නන්න අපිට මේකේ message එකක් අපිට දාන්න ඕන නම් අපිට දැන් අපි saved කියලා අපිට ඕන නම් message එකක් දාන්නත් පුළුවන්. මේ ඒකට තමයි මම අර save එක යටතේ else වලට ඉඩක් දැම්මේ. නමුත් ඊට ඉස්සෙල්ලා අපි templating කියන එක ඉගෙන ගන්න ඕනේ. ඒක එකපාරට අමාරුයි. දැන් මෙන්න මේ විදිහට අර save එකයි edit එකයි කරන්න පුළුවන් වෙන්නේ හැමෝම හදාගන්න. මේ thank you screen එක share කරලා අපි තව කවුරු හරි ගාවට යමු. හරි. දැන් තව කාටද ඒ කරපු ටික මේ හදන ගමන් ඉන්න කවුරු හරි ඉන්නවද අපිට screen මගේ error එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒක එහෙනම් screen එක share කරන්න. හරි. ඔයා F කියන එක මේ import කරගෙන නෑ අර yellow bulb එකක් තියෙන yellow bulb එකට යන්නකෝ. ඔව්. ඒ yellow add කියලා function එක දෙන්න. අන්න ඒක දෙන්න. හරි. දැන් උඩට එනවා control space ගහලා ගත්තනම් ඒක එන්නේ නෑ. නිකම්ම type ඔව්. ඉතල කොතනද ડોක්ටර් එක import වෙන්නේ? අර උඩටම යන්නේ ওই XLMS n කියලා වැටෙන F කියලා එක. right. ඒක අපි අර අතින් ලියපු හින්දා තමයි ඒක උනේ. නැත්නම් control space ගැහුවනම් මුල් ටික ලියලා එයාම import එක දා ගන්නවා. දැන් save කරන්න තව එතකොට save කරලා error එක නැති වෙන්න ඕන. හරි. දැන් බලමු අපි මේ කොහොමද තත්ත්වය කියලා. patient control එක හැදුවද? save එක හැදුවද?
හරි සේව් එක හදලා ડોක්ටර් මෙතන ID field එක මම එතන view වෙන දැම්ම නිසා නේද එන්නේ. අපිට ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. ඔතන output label එකක් දාන්න පුළුවන් input text එනකොට. මොකද අපි හිතමු අපි ID එක edit කරන්න දෙන්නේ අපි system එකෙන් generate කරනෝනේ. ඔව්. ඒකින්ද ඒ ડોක්ටර් මෙතන පෙන්වන්නේ නැත්තේ දැන් අපි auto generate කරන එක. මෙතනදි පෙන්වන්නේ නැත්තේ. generate උනේ නෑ නේද? save එකේ නේද generate වෙන්නේ. අපිට මේ view එකේදී generate වෙන දාන්න පුළුවන් නේද එතකොට? එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. මේක enterprise application එකක්නේ. දැන් ඔයත් එක්කම පටන් ගන්න පුළුවන් තව එක්කෙනෙක් edit කරන්න. ඇත්තටම එක්කෙනෙක් 5-6 දෙනෙක් එක වෙලාවෙම enter කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ට ID වෙන් කරලා තියාගන්න එක dangerous. අපි save කරන වෙලාවේ එකම තැන ඉන්නේ save වෙන එක්කෙනෙක් චුට්ටක් හරි ඉක්මන් වෙනවා. එතකොට තමයි save වෙන වෙලාවේ තමයි ID එක generate කරන්න ඕන. දැන් උනේ මොකක්ද දන්නවද? ඔයා ID එක දීපු හින්දා ID එක null නෑ. ඒක හින්දා එයා එකක් generate කරන්නේ නෑ. ඔයා අනිවාර්යෙන්ම මේ යන්න ඕන මේ අයින් කරන්න ඕන output label කියලා දාන්න ඕන ID එකට. නැත්නම් එයා හිතනවා මේක null නෑ. එහෙනම් අලුතෙන් එකක් generate කරන්නේ නෑ. ඒක output label කියලා දාන්න ID එක. output label. අපි save එකත් බලමු පොඩ්ඩක්. save එකේ මොකක් හරි error එකක් තියෙනවද කියලා. දෙකක් එනවනේ. ඔයාගේ අර මේක ලියලා ඇති තැන් දෙකක add to list එකට add කරන එක දෙකක ලියලා ඇති. save patient යටතේ බලන්නකෝ. save patient යටතේ. එතනත් add වෙනවා. line number add වෙනවා. line number 35ත් add වෙනවා. ඉස්සරත් ඒකයි වෙලා තියෙන්නේ. ඒ list එකට add කරන්නේ අලුත් නම් විතරයි. දැන් දැන් මේක අනිත් අයට හදාගන්න මේ හදපු දෙන්නට උදව් කරන්න පුළුවන්ද පොඩ්ඩක්? හරි. edit කරලා බලමු අපි save කරලා. හරි. එතකොට මේක ඇත්තටම navigation වැරදි. ඔයාලා පුළුවන් නම් navigation හදන්න දැන්. ආපහු home එකට ගිහිල්ලා ආපහු add දීලා හරිනම් අපිට view එකෙනුත් add කරන්න පුළුවන් වෙන්න ඕන නේද? නැත්නම් මේ ආපහු home ගිහිල්ලා එපයි add කරන්න. මේ වගේ buttons වෙනස් කරලා මම හැදුවා. ඒක හැදුවද පොඩ්ඩක් පෙන්නන්නකෝ. හරි. ඔයා patient list එකකටත් add එකක් දාලා හරි. කියන්නත් ඉස්සෙල්ලා හදලා බොහොම හොඳයි. ඒ වගේ ඒ වැරදි තියෙන ඒවා identify කරගෙන හදාගන්න හැමතිස්සෙම හිතන්න ඕනේ. ඒක දිනු වෙන ලක්ෂණයක්. අපේ null value දාන්නත් පුළුවන් නේද? හරි හරි අපි null value දාන්න බැරි නා මොකද්ද කරන්නේ මම අහපු හින්දා කියන්න ආපහු යන්නකෝ එතන view එකට මේ sorry මේ patient කියන file එකට patient xhtml කියන එකට ඒකේ තියෙන attribute එකක් required කියලා අපි දැන් age එක අපි දාමු required කියලා output මේ input label එකේ input label එකේ හරි name එක හරි required REQ කියලා දාලා control space ගැහුවනම් හරි required message required කියන එක true කියලා දාන්න true ඊළඟට space කියලා required message එකට දාන්න you must enter a name ඒ වගේ මොකක් හරි හරි ඕක save කරන්න run කරන්න ඕනේ refresh කරලා බැලුවත් ඇති
හරි දැන් ඇඩ් කරලා බලන්න එකක් නම නැතුව ඇඩ් කරන්න බලන්න ඇඩ් හරි එඩිට් හරි කමන්නේ you must enter the name හරි ඒ වගේ අනිත් ඒවාටත් අපිට required කියලා දෙන්න පුළුවන් අපි age එක මම තියන්න පුළුවන් නේ ඔව් පොඩ්ඩක් ඒක එඩිට් උනද අර එකම ආවේ මොකද තැන් තුනක හරි ඇවිල්ලා හරි හරි දැන් එතකොට ඔය වගේ අපි required attribute වගේම තව ගොඩාක් attribute තියෙනවා හදන්න නිකන් ඔයාලා ටෙස්ට් කරලා බලන්න දැන් ওই validation ඉබේම වෙනවා සමහර ඒවට අපිට ඕන නම් validate එකක් දාන්න පුළුවන් දැන් age එක ඉබේම validate වෙනවා ඒ කියන්නේ අපිට age එකට string එකක් දෙන්න බෑ address එකට input text area එකක් දැම්ම නම් වැඩිය හොඳයි දැන් ඕවට මේවට පාවිච්චි කරන්න පුළුවන් bootstrap classes panel grid එක වෙනුවට අපි bootstrap එකෙන් පුළුවන් responsive grid එකක් හදන්න. එතකොට mobile එකක බලනවා නම් ওই දෙක lines දෙකකට එනවා. මේ ලොකු screen එකක මේ එක line එකේ columns දෙකකට එනවා. ඒ වගේ ලස්සනට හදලා මේ ওই project එක දාන්න ඊළඟ දවසේ අපි බලමු අමාරුම එක මේ database එකට යවන එක. ඒක අමාරු කියන්නේ database එක configure කරගන්න එක තමයි අමාරු. configure කරගත්තයින් පස්සේ කිසිම අමාරුවක් නැහැ. ওই වගේම තමයි. එතකොට අද පාඩමෙන් මොන හරි ප්‍රශ්න තියෙද? ડોක්ටර් මේක අපි මොකක් හරි ඔය මේ bootstrap වලින් හදලා දාන්න ඕනේ git එකටද? නෑ bootstrap වලින් හදලා නිකන් අපිට ලස්සනට තියෙන අපිට මේ screenshots ටිකක් දැම්ම නම් හරි share කරගන්න හරි අපේ group එකේ. ඒ කියන්නේ ඔයාලට ඕන නම් ඔක මේ git project එකක් හදලා දාන්න පුළුවන්. එතකොට ඔයාලගේ project කියලා පේනවනේ. ඔයාලට පුළුවන් ඕක ඔයාලගේ project එකක් හදලා දාන්න. දැන් මේක අපි අර හදන project එකට අදාළ නෑ. අපි ඕව හදලා තියෙන්නේ අර නිකන් ඔයාලට පුළුවන් නේ git projects හදන්න GitHub එකේ. ඔව්. ඒ new repository කියලා දාලා ඒකේ link එක අරගෙන මේක push කරා නම් හරි ඒකට. එතකොට ඔයාලගේ project එක අනිත් දැන් යාළුවන්ට උනත් clone කරගන්න පුළුවන්. ওই project එක මේ GitHub එකට මේව කරන්න පුළුවන්. මට අහපු ප්‍රශ්න තේරුන්නේ නැහැ. ඒකද මේ හරි. එතකොට ලක්ෂිත ඔයා අනිත්‍යයට පොඩ්ඩක් කියලා දෙන්න. මේ තව මොන හරි ප්‍රශ්න තියෙනවද අදට අහන්න? තව විනාඩි දෙකක් තියෙනවා. ඔක්කොටම හදන්න පුළුවන් වෙයි කියලා හිතනවද? අපි එක්කෙනෙක්වත් දාලා යන්නේ නැතුව කොහොම හරි ඔක්කොම ඇදගෙන යන්. හැබැයි මෙහිම එකක් තියෙනවා දැන් අපිට දැන් දවස් 6ක් කරලානේ දවස් 6ක් කරාම තේරෙනවනේ දැන් අපිට මේක ටිකක් අමාරුද ලේසිද එහෙම කියලා මේ එතකොට ඩිසයිඩ් කරලා අපිට ප්‍රොජෙක්ට් එක හොඳයි කියලා හිතෙනවා නම් කරමු නැත්නම් මිස් තමරට කියලා ඩිස්කස් කරලා ඔයාලා ඩිසිෂන් එකක් ගන්න අමාරුයි කියලා හිතෙනවා නම් අමාරුවෙන්ම කරන එක තේරුමක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් මම නම් ඔයගොල්ලෝ අතාරින්නේ නැහැ. ඔයාලා මට කියනවා නම් දැන් මම අද මට කිව්වොත් තව කවුරු හරි මට තේරෙන්නේ නැහැ කියලා මට එයා ලව්ව කරවනකන් ඉන්න පුළුවන්. දැන් ඔයාලා මට කියන්නේ නැත්නම් මේක අමාරුයි කියලා මම දන්නේ නැහනේ. දැන් මෙතන දෙතුන් දෙනායිනේ කතා කරන්නේ. එතකොට මම හිතනවා අනිත් අයට පුළුවන් කියලා. එතකොට බෑ කිව්වොත් මට ඒක මේ ඔක්කොටම පේන විදිහට ෂෙයා කරගෙන කරන්න පුළුවන්. එතකොට ඔයාලට තව ඩිසයිඩ් කරලා දැන් ෆයිනල් ප්‍රොජෙක්ට් එකනේ හරියටම මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද අමාරුද දැන් මට නම් හරිම ලේසි අනිත් කරපු ඒවට සාපේක්ෂව. එතකොට කියලා මිස් තමරත් එක්ක ඩිස්කස් කරලා මේව කරන්න මේ අපිට බාර ගන්න අයගේ ප්‍රොජෙක්ට් එකයි ડોකියුමන්ට් සයින් කරන ඒවා ඒව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිනිස්ට්‍රි එකෙන් කරලා දෙන්න පුළුවන්. ප්‍රශ්න නැහැ නේද? එහෙනම් අපි නවත්තමුද? හරි ડોක්ටර්. හරි එහෙනම් thank you so much. Good night. Thank you. වීඩියෝ එක දාන්න හිටු උදේ වෙනකොට. Thank you.